සම්මා සම්බුදු සරණයි සදෙහිදී සුපින්වත් ඔබ සෑම සියලු දෙනාටම සුපින්තුනි තිලෝකුරු සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කොට වදාළ උතුම් වූ ශ්‍රී සත්‍ය ලොවට සංවේදනය කරන ටීවී දිදුල බෞද්ධ රූපවාහිනී නාලිකාවේ අද දවසේ මේ පැයට නියමිත උතුම් සජීවී සත්‍ය දේශනාව මෙලෙසින් ශ්‍රවණය කරන්නටයි සදෙහිදී අප කවුරුත් මේ බලාපොරොත්තු වන්නේ. අද මෙම උතුම් ධර්ම දේශනාව මෙහෙවීම දෙසා ප්‍රසිද්ධ කළා වූ පාද නමස්කාර පූරක ආරාධනාව පිළිගෙන මේ පුණ්‍යවන්ත වූ ධම් සභා මණ්ඩපයේ වෙත වැඩම කොට වැඩහිඳින පින්වත් දේශකයන්න් වහන්සේ කොළඹ 10 මාලිකාවත්ත සුධර්මාරාම වාසී ත්‍රිපිටක ධර්මවේදී ගෞරව ශාස්ත්‍රවේදී අවසරයි නම කියන්නට පූජනීය හසලක සීල විමල පින්වත් ස්වාමීන් වහන්සේ සුපින්වත් ස්වාමින් වහන්සේ අප දෙපා නිමද සාදු නාදනවා පිළිගෙන සිටිමු. සාදු සාදු සාදු. ඒ වගේමයි මේ උතුම් සජීවී සතරම් දේශනාව උදෙසාද පින්බර දායකත්වයෙන් කටයුතු කරනු ලබනවා. රුවන්වැල්ල ගෝනගල මාපිටිකම පදිංචිව සිට 2020 මාර්තු මාස 12 වන දින අභාප්‍රාප්ත වූ GKA කුලරත්න මහතාගේ නොවැම්බර් මාස 17 වන දිනට යෙදෙන 79 වන උපන්දිනය නිමිත්තෙන් විශ්‍රාමලත් පාඨශාලා ආචාර්යනී ප්‍රේමා කුලරත්න මහත්මිය ඇතුළු ඒ පවුලේ පින්වත් දූතරු පිරිස විසින් පින්වතුන් අරමුණු වශයෙන් බලාපොරොත්තු වෙනවා තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ගැඹුරු වූද අර්ථවත් වූද ශ්‍රී සද්ධර්මය මනා සංයමයකින් ශ්‍රාවක මනසට ඒතු ගැන්වීමට මහත් වූ වෙහෙසක් දරන ගෞරවනීය අවසරයි නම් කියන්නට පූජනීය හසලක සීල විමල දේශකයන්න් වහන්සේට පළමුවෙන්ම මේ මහා නිසංස වූ ධර්ම දානමේ කුසලයෙන් নমස්කාර පූරකව අනුමෝදන් කිරීමත් මෙවන් උතුම් වූද පින්වන්ත වූද පුත්‍ර රත්නයක් ලොවට දායාද කළ උන්වහන්සේගේ දෙමාපියන්ටද මේ කුසලය අනුමෝදන් වේවායි ප්‍රාර්ථනාවන් එක් කිරීමටත් ඒ වගේම 2020 මාර්තු මාස 12 වන දින අප අතරින් වෙන් වූ දයාබර ස්වාම පුරුෂයාට ආදරණීය තාත්තාට සුදු සීයාට එතුමා පැතු බෝධියකින් කෙටි බව ගමනකදී චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමට මේ මහත්ඵල වූ ධර්ම දානමේ කුසලය හේතු වේවායි ප්‍රාර්ථනාවන් එක් කිරීමටත් ඒ වගේම නමින් මියගිය දෙමාපිය වැඩිහිටි ඥාති සහෝදර අධ්‍යාපන ලබා දුන් සියලුම ගුරු උතුමන් ආදී හිත මිත්‍රාදීන්ටත් මේ කුසල් සසර දුකින් මිදීමට හේතු වේවායි ප්‍රාර්ථනාවන් එක් කිරීමටත් ඒ වගේම නොවැම්බර් මාස 30 වන දින උපන්දිනයේ යෙදෙන අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් චමින්ද කුලරත්න ලොකු පුතාට නිදුක් නිරෝගී යහපත් වූ වාසනාවන්ත අනාගතයක් උදා වේවායි ප්‍රාර්ථනාවන් එක් කිරීමටත් ඒ වගේම සුජීවත්ව සිටින දූදරු දැරියන්ටත් වැඩිමහල් සහෝදරිය ඇතුළු සියලුම ඥාතීන්ටත් නිදුක් නිරෝගී යහපත් හෙටක් උදා වීමට මේ මහත් වූ පුණ්‍ය බලයේ හේතු වේවා දීර්ඝායුෂ ලැබේවා සියලුම යහපත් සිතුම් පැතුම් ඉටු වී වාසනාවන්ත අනාගතයක් ලැබීමට මේ කුසලයේ හේතු වේවායි ප්‍රාර්ථනාවන් එක් කිරීමටත් ඒ වගේම කොවිඩ් වසංගත තත්වයෙන් පීඩා විඳින ලක්වාසී ලෝකවාසී සියලුම දෙනා සුවපත් වේවා සියලු ලෝකවාසීන් උවදුරු විපත් වලින් ආරක්ෂා වේවායි ප්‍රාර්ථනාවන් එක් කිරීමටත් රෝගීන් වෙනුවෙන් දිවි පරතුරට තබා දිවා රැය වෙහිසෙන සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල සුවවිරු සියලුම දෙනාට ආශිර්වාද ප්‍රාර්ථනාවන් එක් කිරීමටත් කොරෝනා රෝගීන් මේ ගිය ලංකාවාසී ලෝකවාසී සියලුම දෙනාට සහ රටදෑ වෙනුවෙන් දීපිදු සියලුම ත්‍රිවිධ හමුදාවේ රණවිරුවන්ට පින් අනුමෝදනාවන් එක් කිරීමටත් ටීවී දිදුල මාධ්‍යාලයේ කරු සභාපති ස්වාමින් වහන්සේ වන අවසරයි පූජනීය මාලිකාවිල අස්සජී පින්වත් නායක ස්වාමීන් වහන්සේටත් දිදුල සමස්ත කාර්ය මණ්ඩලයටත් ලක්වාසී ලෝවාසී සැමටත් ධර්ම දේශනාවට සවන් දුන් පින්වතුන් සැමටත් නිදුක් නිරෝගී සුව ලැබී සුවදායක ප්‍රතිපදාවකින් ඉක්මන් භවයකදී උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වී අමා මහ නිවනින් සැනසෙත්වායි ප්‍රාර්ථනාවන් එක් කිරීමත් මේ උතුම් සජීවී සත්‍ය දේශනාවේ ප්‍රධාන අරමුණු වශයෙන් සුපින්වත් පිරිස සඳහන් කරගෙන තිබෙනවා. එසේනම් සුපින්වතුනි මෙතෙන් සිට මේ උතුම් ධර්ම දේශනාව මෙහෙවන හැටියට පින්වත් දේශකයන්න් වහන්සේට පාද නමස්කාර පූරකව ආරාධනා කර සිටනවා. අවසරයි ස්වාමින් වහන්සේ. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා
ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස උපාදානස්කන්ධේසු උදයබ්භයානුපස්සිනෝ විහෙරති උපාදානේ පටික්කුල්‍යතා සන්තාති. ඒ අපගේ ශාස්ත්‍රු සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම নমස්කාරය වේවා. සුපින්වත්නි, ඔබ ඊටාම ශ්‍රද්ධාවෙන් මේ මොහොතේ ධර්ම ශ්‍රවණය කරන්නටයි බණ අහන්නටයි බලාපොරොත්තු වෙන්නේ. අද මේ උතුම් ධර්ම දේශනාවේ සදැහැති දායකත්වයෙන් කටයුතු කරන්නේ රුවන්වැල්ල ගෝනගල මාපිටිගම පදිංචිව සිටි 2020 මාර්තු මාසයේ 12 වන දින අභාව ප්‍රාප්ත වුණ ජී.කේ. ඒ කුලරත්න මහත්මයාගේ නොවැම්බර් 17 වන දිනට යෙදෙන 79 වන ජන්මදිනයේ නිමිත්තෙන් විශ්‍රාමලත් පාඨශාලාචාරිණී ප්‍රේමා කුලරත්න මහත්මිය ඇතුළු පින්වත් පිරිස විසින් අද දේශනාවට දායකත්වයෙන් කටයුතු කරනවා. ධර්ම දේශනාව අවසානයේ පින්නතුන් හැම දිනාටම අපි අනුමෝදනා කරනවා. දැන් ධර්ම ශ්‍රවණය කරන්නට කාලය. පින්වත්නි, භාග්‍යවතුන් වහන්සේ ලෝක සත්‍යයා කෙරෙහි මතුකොට පෙන්වා දුන්නු ධර්මයේ තුලින් යම් කෙනෙක් ඒ ධර්මයේ තුල ජීවමාන වුණොත්, යම් කෙනෙක් ඒ ධර්මයේ තුල හැසිරුණොත්, ඒ හැසිරෙන ශ්‍රාවකයාට ලැබෙන විශාලම ප්‍රතිලාභය සංසාරේ ලැබෙනවා. පින්වත්නි, මේ සංසාරය විශ්වාස කරන්න බෑ. මොකද මේ සංසාරය සතර අපාය මහගෙදර කරගෙන යන ගමනක් තියෙන්නේ. සතර අපාය මහගෙදර කරගෙන යන ගමනක් නම් ඔබටයි මටයි තියෙන්නේ. සාංශාරික වශයෙන් පුද්ගලයා අප්‍රමාණ දුක්ඛ ස්කන්ධයකට නිරන්තරයෙන් විවෘත වෙමින් යන ජීවිතයක් නම් තියෙන්නේ. මේ දුක ප්‍රතික්ෂේප කරන එක විනා වෙන විකල්පයක් අපිට නැහැ. දුක ප්‍රතික්ෂේප කරනවා නම් ඒ ප්‍රතික්ෂේප කරන ශ්‍රාවකයා තුල පින්වත්නි, බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කරනවා තමන්ගේ సంతానගත ජීවිතය තුල, අභ්‍යන්තර ජීවිතය තුල අවබෝධයේ පැත්තට කොහොමද අපේ චින්තනය හදාගන්නේ? සාංශාරික ජාලයෙන් සත්‍යය කොහොමද නිදහස් වෙන්නේ? නිදහස් වෙනවා නම් කුමක්ද කරන්න ඕන කියන කාරණය භාග්‍යවතුන් වහන්සේ අපට පෙන්වා වදාළා. ඒකට අදාළ ප්‍රායෝගික වැඩපිළිවෙල තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඔස්සේ භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කොට වදාළේ. ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල දායාද වීම කියන එක අපි හැම කෙනෙකුටම ලැබිච්ච අద్භූත ආශිර්වාදයක්. ඒක අద్භූතයි කියලා මම කියන්නේ ඒක හරි අපූර්ව නිසා. අපූර්වයි කියලා කියන්නේ පෙර අහපු නැති, පෙර අත්දැකපු නැති විදිහේ කතාවක් බුදු කෙනෙක් අදට 2600කට එහා පැත්තේදී පහළ වෙලා අපිට කියලා දුන්නා. ඒ තමයි මේ ලෝකේ මොනතරම් පින් කළත්, මොනතරම් කුසල් දියුණු කළත්
මේ අනුසය වශයෙන් අපේ අභ්‍යන්තරයේ හිත තුල පවතින ක්ලේශ ධර්මයන් උදුරා දාන තාක්කල් ඒ අනුසය වශයෙන් හිත තුල පවතින ක්ලේශ ධර්මයන් උදුරා ගලවා විසිකරලා දාන තාක්කල් කිසිම ශ්‍රාවකයෙකුට සතර අපායෙන් නිදහස් වුණා කියලා ප්‍රතිවේද කරන්න බෑ. එහෙමනම් බුදුරජාණන් වහන්සේ අපට උගන්වන්නේ අපි තුල පවතින නොඑක් ආකාරයේ ආශ්‍රව ධර්මයන් සම්පූර්ණයෙන්ම ගලවලා ඉවත් කරලා දාන විදිහ පැහැදිලි කරන්නටයි. මේ ආශ්‍රව වලින් තමයි අපේ ජීවිතේ බැටකන්නේ. මේ ආශ්‍රව කියන දේවල් බොහෝම පොඩ්ඩක් තිබ්බත් එයා ඉපදෙනවා. ටිකක් ඇති යාගේ උපත කරා. ප්‍රධාන වශයෙන් ආශ්‍රව කොට්ටාස බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළා තුනක්. කාමාශ්‍රව, භව ආශ්‍රව, අවිජ්ජාශ්‍රව කියලා. අභිධර්ම ක්‍රමයටත් බලනකොට තව එකක් තියෙනවා දිට්ඨි ආශ්‍රව කියලා. මෙන්න මේ ආශ්‍රව ටික තමයි ක්‍රමානුකූලව මාර්ගඵල අවබෝධය කරා පුද්ගලයාගේ හිත නැමෙනකොට ඒ හිත තුල ක්‍රමානුකූලව දුර වෙලා යන්නේ මෙන්න මේ ආශ්‍රව. දැන් දිට්ඨි ආශ්‍රව සෝවාන් වෙනකොට නැති වෙලා යනවා. එවනම් මේ ආශ්‍රව ටික අයින් කරගන්නයි තියෙන්නේ. වෙන මොකක්වත් අපිට කරන්න දෙයක් නැහැ නිවන වෙනුවෙන් කියලා. ඔය නිවන වෙනුවෙන් කියන ඔක්කොම කතාන්දර ටික එකතු වෙලා කරන්නේ මෙන්න මේ ආශ්‍රව ටික අපේ හිතෙන් ක්‍රමානුකූලව අයින් කරලා දාන එක. දැන් අපේ ජීවිතය තුළ තියෙනවා පින්වත්නි දිට්ඨි ආශ්‍රව. ඒ දිට්ඨි ආශ්‍රව පංචස්කන්ධ ලෝකය ආත්මීය ස්වභාවයකින් මම වශයෙන් මගේ වශයෙන් මගේ ආත්මයේ වශයෙන් පනවාගෙන පවරාගෙන අපි කටයුතු කරනවා. එතකොට මේ සෝතාපන්න වෙනකොට එයා තේරුම් ගන්නවා මේ ලෝකේ මම කියලා අල්ලන්න, මගේ කියලා අල්ලන්න, මගේ ආත්මය කියලා අල්ලන්න දෙයක් නැහැ කියලා තේරුම් ගන්නවා. ඒ තේරුම් ගැනීම තුලම සම්මා දිට්ඨියට එනකොට එයාගේ දිට්ඨියේ තිබ්බ ආශ්‍රව ටික කැඩිලා යනවා. හැබැයි එයා තුල තවමත් කාමරාගය තියෙනවා. එයා තුල තවමත් පටිගය තියෙනවා. පින්වත්නි කාමරාග පටිග දෙක සකදාගාමි වෙනකොට තමයි තුනී වෙන්නේ. එහෙමනම් සකදාගාමි වෙනකොටවත් කාමරාග පටිග කියන දෙක නැත්තටම නැති වෙලා යන්නේ නැහැ. නැත්තටම නැති වෙලා යන්නේ නැහැ. කාමරාගයේ පටිගය කියන දෙක සම්පූර්ණයෙන්ම නැති වෙලා යන්නේ. කාමරාග අනුසය කියන එක සම්පූර්ණයෙන්ම නැති වෙලා යන්නේ පින්වත්නි අනාගාමී වෙනකොට. රහතන් වහන්සේ තුල සියලුම අවිජ්ජාශ්‍රව දුරු වෙලා සියලු සංස්කාරයන්ගෙන්ම නිරුද්ධ වෙලා අරහත්ත්වයටපත් වෙනවා. එහෙමනම් මේ ආශ්‍රව ධර්මයන් ක්‍රමානුකූලව අයින් කරගන්න එකම තමයි නිර්වාණය කියලා කියන්නේ. වෙන මොකක්වත් නෙමෙයි. මොකද මේ ආශ්‍රව විතරක් තිබ්බත් උපදිනවා. හැබැයි ආශ්‍රව නැත්තටම නැති වුණාම කවදාවත් උපදින්නේ නැහැ යා. නැවත යාට උපතක් පැනවෙන්නේ නැහැ. ඒතර බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කරපු පණිවිඩය මෙන්න මෙබඳු විදිහේ කතාවක්. නමුත් දැන් මේ ගතවන ජීවිතය තුළ අපේ ආධ්‍යාත්මයේ පවට වශී වෙන්න තියෙන අවස්ථාව හරිම වැඩි. පවට වශී වෙන්න තියෙන අවස්ථාව වැඩි නිසා පියවරක් ගානේ අපි පිටිපස්සට විසි වෙන්න පුළුවන්. පියවරක් ගානේ අපි ධර්ම මාර්ගයෙන් පිටිපස්සට විසි වෙන්නේ අපේ හිත පවට වශී වෙලා තියෙන නිසා. අපේ හිත පවට වශී වෙලා තියෙන නිසා. පවට වශී වෙච්ච තැනක පියවරක් පාසා පින්වත්නි පිටිපස්සටමයි විසි වෙන්නේ. ඒ නිසා මේ පිටිපස්සට විසි නොවන ධර්මයේ පැත්තට විසි වෙන ශ්‍රාවක භාවයක් තමයි අවශ්‍ය වෙලා තියෙන්නේ. එතකොට මේ බඳු ශ්‍රාවක භාවයක් හදා ගන්නවා නම් નિરાයාසයෙන් ධර්මයේ පුහුණු කරන්න පුළුවන් ශ්‍රාවකයෙක් වෙන එක හරිම වැදගත්. මොකද ඒකට ප්‍රථමයෙන්ම අපි කරගන්න ඕන දේ තමයි මේ ලැබිච්ච ධර්මයේ තියෙන ප්‍රතිලාභය ඉතාම හොඳින් තේරුම් ගන්න එක.
මේ ධර්මයේ අපිට කරන ලොකුම යහපත තමයි මේ දුක් විඳින සංසාරයෙන් ඈතර වෙන්න පාර කියනවා. ඒතර මේක නිකම්ම අහගෙන මිනිහෙක් නිකම්ම පැත්තකට දාන්න නරකයි. මොකද මේක අහලා ක්‍රමානුකූලව පුළුවන් විදිහට මේ ධර්මයේ දියුණු කිරීමේ උනන්දුවක් හදාගන්න එක වැදගත්. දැන් හිතන්න පඹයෙක් ඉන්නවා කියලා. එතකොට ඈතින් හේනක කන්දක පඹයෙක් ඉන්නවා. එතකොට පඹයෙක් ඉන්නවා කියලා ඈතින් බලනකොට පඹයෙක් විදියට නෙමෙයි පේන්නේ. ඒ පඹයා මිනිහෙක් විදියටයි පේන්නේ. එතකොට පඹයෙක් විදියට පේන්නේ නැතිකොට ඒ පඹයා මිනිහෙක් විදියට පේනකොට දුර ඉඳලා බලන කෙනෙකුට හිතෙන්න පුළුවන් පඹයෙක් නෙමෙයි මිනිහෙක් ඉන්නේ කියලා. කොහෙද පඹයෙක් ඉන්නේ අර මිනිහෙක්නේ ඉන්නේ කියලා සාමාන්‍ය කෙනෙකුට හිතෙන්න පුළුවන්. එහෙම හිතුවට කමක් නැහැ. ඇයි? එයාට අත් දෙකක් පේනවා, ඔළුවක් පේනවා. ඒ අත්පය තියෙන ඒවට ඇඳුම් අඳලා තියෙනවා. ඒවා චලනය වෙනවා හුළඟට. ඒ නිසා මේ මිනිස්සයා මෙතන මිනිහෙක් ඉන්නේ කියලා හිතුවාට කිසිම වරදක් නැහැ පින්වත්නි. කිසිම වරදක් නැහැ. දැන් එක මිනිස්සෙක් ඔය පඹයා ළඟටම ගිහින් ඇවිල්ලා එයා කියනවා ඔය ඉන්නේ පඹෙක්, ඔය මිනිහෙක් නෙමෙයි ඉන්නේ. මිනිහෙක් වගේ පඹෙක් ඔය ඉන්නේ කියලා කියනවා. එතකොට මිනිහෙක් වගේ පඹෙක් ඉන්නේ කියලා කියනකොට එතන ඉන්න මිනිස්සුયો කියනවා නෑ අර බලන්න අත් දෙකකුත් තියෙනවා, කකුල් දෙකක් තියෙනවා, ඇඳුනුත් අඳලා තියෙනවා. එතකොට අර පඹයා ළඟට ගිය මිනිහා කියනවා නෑ ඔය ඔළුවට මුට්ටියක් තියෙන්නේ. ඔය ලොකුවට බඩක් වගේ තිබ්බට ඔය බඩ ASCII පිදුරු තියෙන්නේ. ඔය ලොකුවට ඇඟක් තිබ්බට ඔය ලී කෝටු කෑලි ටිකට මේ කමිසයක් අඳලා තියෙන්නේ කියලා කියනවා. එතකොට අර අය කියනවා මොන පිස්සුද විකාර කියවන්න එපා. අර යසගේට මිනිහෙක් ඉන්නේ කියලා කියනවා. නමුත් මේ මිනිසුන්ට පේන தത്വෙට ඒ විදිහට කිව්වට කමක් නැහැ. හැබැයි ඔය විදිහට කියනකොට එක මිනිස්සෙක් කල්පනා කරනවලු නෑ මේ කියන එක ඇත්ත වෙන්නත් පුළුවන් නේ. ඒ නිසා කෝකටත් ගිහින් බලන්න ඕන කියලා සමහර අය යනවලු. හැබැයි ගියාට මගට ගිහින් හැරිලා එනවා. මගට ගිහින් හැරිලා එනවා ගමනාන්තයේ දක්වා යන්නේ නැහැ. තවත් මිනිස්සෙක් කල්පනා කරනවලු ඔය කියන කතාව කොච්චර ඇත්තද දන්නේ නැහැ පොඩ්ඩක් ගිහින් බලන්න ඕන කියලා අමාරුවෙන් හෙමීට මෙයා යනවලු. මෙයා යනකොට පඹයා ළඟට ගියාම දැනගන්නවා ඇත්ත නේනම් අර මිනිස්සයා කියාපු කතාව. මෙතන මේ මිනිහෙක් නෙමෙයි ඉන්නේ මෙතන පඹයෙක් නේ ඉන්නේ. ඔළුවට මුට්ටියක් නේ තියෙන්නේ. ලී කෝටු කෑලි ටිකකට කමිසයක් අඳලා සරමක් අඳලානේ තියෙන්නේ. ඊට වඩා වෙන මොකක්වත් නෑනේ කියලා අර මිනිස්සයා ඒක තේරුම් ගන්නවා. එයා ළඟට ගිහින් බලපු නිසා අන්න ඒ විදිහට බුදුරජාණන් වහන්සේ කියපු කාරණේ උන්වහන්සේට ප්‍රත්‍යක්ෂ වෙච්ච එකක්. හරියට පඹයා ළඟට ගිහින් බලලා පඹයෙක් බව දැනගෙන පඹයාව හොඳට හොදිසි කරලා ඇවිල්ලා කතාව කියනවා වගේ එකක්. නමුත් අපිට ඒක ඇත්ත කතාවක් නොවෙන්න පුළුවන්. අපිට හිතෙන්න පුළුවන් නෑ එහෙම වෙන්න බෑ වගේ නිකන් හිතෙන්න පුළුවන්. දැන් අපි ගැඹුරින් ඕක කිව්වොත් අපි කියනවා මේ ලෝකේ ප්‍රියමනාප දේවල් මතමයි දුක හටගන්නේ කියලා. ඒතකොට කෙනෙක් කියන්න පුළුවන් නැහැ. ප්‍රියමනාප දේවල් නිසා සැපයක් හටගන්නේ. දුකක් කොහෙද හටගන්නේ? ප්‍රියමනාප දේවල් නිසා කවදාවත් දුකක් හටගන්නේ නැහැ. මොකද ප්‍රියමනාප දේ හැම වෙලාවකම සැපයයි හදලා දෙන්නේ. ඒතකොට එයාට එහෙම හිතෙන්න පුළුවන්. ඇයි එයාට පේන මට්ටමේ. නමුත් ගැඹුරින් බලනකොට තේරෙනවා හැබෑවටම ප්‍රියමනාප දේවල් නිසා දුකමයි හටගන්නේ කියලා. මොකද මිනිස්සු අඬන්නේ, වැළපෙන්නේ, සෝසුසුම් හෙලන්නේ, කෑ ගහන්නේ, පපුවට අත් දෙකෙන් ගහගන්නේ ඔක්කොම කරන්නේ මොකක් නිසාද පින්වත්නි? ඒ ඔක්කොම කරන්නේ ප්‍රියමනාප දේවල් කෙරෙහි Tamanගේ හිතේ ඇති වෙච්ච බන්ධනය නිසා. ඒතර බුදුරජාණන් වහන්සේ කියපු කාරණය මේ ධර්මයට කිට්ටු වෙලා බලනකොට තමයි යථාර්ථය පේන්නේ. හරියට අර පඹයා ළඟට කිට්ටු වෙච්ච මිනිහෙකුට පඹයාගේ ඇත්ත කතාව පේනවා වගේ. ඒ නිසා අපි ඔබට යෝජනා කරන්නේ මේ බුදුරජාණන් වහන්සේ කියාපු කතාව නිකාම අයින් කරන්නේ නැතුව
බුදුරජාණන් වහන්සේට ටිකක් කිට්ටු වෙලා බලන්න මේ කියන කතාව කොයිතරම් ඇත්තද කියලා. එතකොට එහෙම කිට්ටු වෙලා බැලුවේ නැත්නම් මේ බුද්ධ ශාසනයේ ජවයයි බලයයි සිඳිල යනවා. ජව බල හිඳගත්ත අශ්වයෙක් යුද්ධයකට අරන් යන්න සුදුසු නෑනේ. ජවයයි බලයයි දෙකම සිඳගෙන නම් ඉන්න අශ්වයා ඒ බඳු අශ්වයෙක් යුද්ධයට අරන් යන්න සුදුසු නෑ. අප්පමත්තෝ පමත්තේසු සුත්තේසු බහු ජාගරා අබලස්සංව සීගස්සෝ හිත්වා සති සුමේදසෝ අලසව ප්‍රමාදව කෙලෙස් නින්දෙන් ගැලිලා ඉන්න කෙනෙක් හරියට ඒ කියන්නේ මේ එයාගේ ජීවිතය තුළ අනලස් භාවයත් අප්‍රමාදයත් කෙලෙස් නින්දෙන් නැගී හිටීමත් තියෙනවා නම් එතන රහතන් වහන්සේ කියලා ස්වභාවයක් බිහි වෙනවා. එතන තමයි දුබල අශ්වයන් පරාදේ කරන ප්‍රබල ජව බල ඇති අශ්වයෙක් බිහි වෙන්නේ. එතකොට මෙතන ජව බල ඇති අශ්වයෙක් කියලා කිව්වේ කාටද පින්වත්නි? ජව බල ඇති අශ්වයෙක් කියලා කිව්වේ රහතන් වහන්සේට. දැන් බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මහණෙනි ජව බල සිඳ ගන්න එපා කියලා. මෙතන මේ ජවය සහ බලය කියලා මෙතන බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ ජවය කියලා කියන්නේ මෙතන වීරිය තියෙන්න ඕන. ඊට පස්සේ බලය කියලා කියන්නේ මේ අද නම් දේශපාලන බලය. ඊට පස්සේ විවිධාකාර තම තමන් තාන්නමාන ඔස්සේ ගොඩනගාගත්ත බලය කියලා භික්ෂුවකට උනත් හිතෙන්න පුළුවන්. බලය පවතින්නේ කොහොමද පවතින ආණ්ඩුවකට හේතු වෙන්නේ? කොහොමද පාලකයන්ට හේතු වෙන්නේ වගේ කාරණයක් මත බලය පවතිනවා කියලා හිතෙන්න පුළුවන්. පින්වත්නි භික්ෂුවක් බබලන්නේ බලය නිසා නෙමෙයි. භික්ෂුවක් බබලන්නේ සීලය නිසා. භික්ෂුවක් බබලන්නේ ගුණධර්ම නිසා. බලයත් එක්ක බැබලීමක් නැහැ. බලයත් එක්ක බැබලීමක් තියනවා නම් අපි සරණ ගිය අපගේ ශාස්ත්‍රුන් වහන්සේ කිසිත් දවසක මාලිගාවෙන් එළියට බහින්නේ නැහැ. මාලිගාව අතහැරලා දාලා උන්වහන්සේ කිසිත් දවසක මාලිගාවෙන් එළියට බහින්නේ නැහැ. බලයත් එක්ක මේ වැඩේ කරගන්න පුළුවන් නම්. මොකද උන්වහන්සේ යුව රජ කෙනෙක්. අනිත් කාරණේ තමයි ඒකාන්ත වශයෙන් ගිහි ජීවිතයේ හිටියොත් සක්විති රජ වෙනවා කියලා ප්‍රතිඥා දීලා තිබ්බ කෙනෙක්. ඒ කියන්නේ බලයත් එක්ක අපේ නිවීමේ පණිවිඩය අතර අන්තර් සම්බන්ධයක් නැහැ. අපි හිතාගෙන ඉන්නවා බලයත් එක්ක භික්ෂුවගේ කාර්ය, බුද්ධ ශ්‍රාවකයෙක්ගේ කාර්ය තියෙනවා කියලා. ඇත්තටම එහෙම එකක් නැහැ පින්වත්නි. බලය කියලා කියන්නේ තණ්හාව පැත්තට යන එකක්. අපි කතා කරන්නේ තණ්හාවෙන් නිදහස් වීමක් ගැනයි. එහෙමනම් මේ දෙක කොහොමද ගලප ගන්න කියලා බරපතල අරුබුදයක් අපිට පවතිනවා. බරපතල අරුබුදයක් පවතිනවා. ඒ නිසා අපිට බලයත් එක්ක කිසිම ගනුදෙනුවක් නැහැ. ඒකෙන් කියවෙන්නේ නැහැ පාලකයන්ට අපි විවිධ විදියට අනුශාසනා නොකළ යුතුයි කියලා එහෙම කියවෙන්නේ නැහැ. නමුත් පින්වත්නි බලය කියන එක මත බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල ශ්‍රාවක භාවය තීරණය වෙන්නේ නැහැ. ඔකට අර මහා චෝර කියලා සූත්‍රයක් තියෙනවා. මහා හොරා ගැනයි මේ දේශනාවේ තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මේ මහා හොරෙක් හැම වෙලාවකම විසම නිශ්චිතෝ විසම තැන් ඇසුරු කරනවලු. විසම තැන් ඇසුරු කරනවලු. ඒ වගේ බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මේ බුද්ධ ශාසනයේ මහා හොරෙක් වෙන්න එපා කියනවා. බුද්ධ ශාසනයේ මහා හොරෙක් නොවන විදිය තමයි කාය සංවරයත්, වචී සංවරයත්, මනෝ සංවරයත් කියන සංවරය හදාගන්න එක. ඊළඟට මහා හොරෙක්ගේ ලක්ෂණය තමයි ගහන නිස්සිතෝ. ආවරණීය වෙච්ච තැන් ඇසුරු කරනවා. වැඩිය මිනිස්සු එන්නේ යන්නේ නැති, වැඩිය මිනිසුන්ට ගැවසෙන්නේ නැති තැන් ආසුරු කරනවා. ඒකට කියනවා ගහන නිස්සිතෝ. බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මහණෙනි මහා හොරෙක් විදියට ගහන නිස්සිතෝ වෙන්න එපා. ඒ කියන්නේ මිත්‍යා දෘෂ්ටියෙන් ආවරණය වෙච්ච තැන්වල වාසය කරන්න එපා. මොකද භික්ෂුවක් වුණත් මිත්‍යා දෘෂ්ටියට බර වෙලා ඒ දෘෂ්ටි Tamanගේ සම්මාදිට්ඨිය බිඳ වැටෙන්න බැරි කමක් නැහැ භික්ෂුවකගේ ජීවිතය තුල වුණා. ඊළඟට කියනවා බලව නිස්සිතෝ. බලව නිස්සිතෝ කියන්නේ මහා හොරේ හැම වෙලාවකම බලන්න මේ බුදු කෙනෙක් අදට 2600කට එහා පැත්තේදී කියන මේ කතාව කොච්චර අදට වුණත් ගැලපෙනවද? උන්වහන්සේ මතක් කරනවා බලව නිස්සිතෝ හැම වෙලාවකම
මහා හොරේ බලවත් තැන් වලට හේතු වෙනවලු. බලවත් තැන් ඇසුරු කරනවලු. බලවත් තැන්වල තමයි මහා හොරු බිහි වෙන්නේ කියනවා. මේක තියෙන්නේ මගේ කතාවක් නෙමෙයි මේ මහා චෝර සූත්‍රයේ බලන්න. ඒ වගේ ධර්මයක් දියුණු කරන කෙනාත් මහා හොරෙක් වෙනවා කියනවා බලවත් තැන්වලට හේතු වුණොත්. ඊළඟට පින්වත්නි භෝග නිශ්චිතභාවය. භෝග නිශ්චිතභාවය කියලා කියන්නේ ආමිසයට යට වෙන්න නොදී බුද්ධ ශ්‍රාවකෙක් පරිස්සම් වෙන්න ඕන. එහෙම පරිස්සම් නොවුනොත් ජව බල හිඳිච්ච අශ්වයෙක් වගේ පින්වත්නි. යුද්ධයට යන්න සුදුසු නෑ. දැන් බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයාට කියන්නේ ආරබත නික්කමත යුඤ්ඤත බුද්ධ ශාසනේ මහණෙනි මේ බුද්ධ ශාසනේ යෙදෙව් කොහොමද දුනාත මච්චුනෝසේනන් නලාගාරංව කුඤ්ජරෝ බට බඳුරු පොඩි කරලා දාන බට පඳුරු සුණු විසුණු කරලා දාන හරියට හස්ති රාජයෙක් වගේ කෙලෙස් වණේ කුඩු පට්ටම් කරලා දාන්න කියලායි කියන්නේ. දුනාත මච්චුනෝසේනං නලාගාරංව කුඤ්ජරෝ. එතකොට දැන් මේ විදිහේ කාරණයක් බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කරන්නේ. දැන් ඒ කාලේ හාමුදුරුවරු එකතු වෙලා ගුණධර්ම දියුණු කළා. දියුණු කරනකොට හාමුදුරුවරු කීප නමක් එක ආරාමයකට පිටත් වෙලා ගියා ධර්මයේ දියුණු කරන්නමයි ගියේ. ධර්මයේ දියුණු කරන්න කියලා හිතාගෙනමයි මේ හාමුදුරුවරු ගියේ. ගිහින් ධර්මයේ දියුණු කරන්න කියලා උත්සාහ කරනකොට ඒ ධර්මයේ දියුණු කරන්න ගියපු තැන්වල උන්වහන්සේලා ඒකට අදාළ සැලැස්මක් හදාගත්තා. අපි එකිනෙකනාට කතා නොකර ඉමු. අවශ්‍ය දේ විතරක් කතා කරමු. හැම වෙලාවකම කතා බහ කර කර අපි නිකන් කාලය ගෙවන්න උවමනා නැහැ. දැන් මේ හාමුදුරුවෝ අර ආධ්‍යාත්මයට ගැළපෙන විදියට සැලසුමකුත් හදාගත්තා. එතකොට එහෙම සැලසුමකුත් හදාගෙන මේ හාමුදුරුවෝ මොකද කළේ? කෙලීම්ම පින්වත්නි ඒ කැලෑවේ තනින් තන නිදි වර්ජිතව ගුණධර්ම දියුණු කළා. හැබැයි උන්වහන්සේලා මේ නිදිය ගන්නත් කාලයක් වෙන් කරගත්තා. එහෙම නිදි වරාගෙන ශරීරයට අධිකව දුක් දෙමින් එහෙම ධර්මයක් උනත් දියුණු කරන්න ඕනේ නැහැ. මොකද එතකොට කෙනෙක් කියන්න පුළුවන් ඇයි බුදුරජාණන් වහන්සේ අපිට මතක් කරලා තියෙන්නේ ජාගරියානු යෝගය කියලා නිදි වරාගෙන ධර්මයේ දියුණු කරන්න කියලා. පින්වත්නි නිදි වරාගෙන ධර්මයේ දියුණු කරන්නේ කොහොමද? ඔය කියන තරම් නින්දක් නැතුව ධර්මයක් දියුණු කරන්න බෑ. හේතුව තමයි නින්ද කියලා කියන්නේ සෞඛ්‍යයට ඊටාම හිතකර දෙයක්. ප්‍රමාණයට නිදා ගන්න ඕන. ඒ අද නම් මං කියන්නේ ඒ කාලේ ස්වාමීන් වහන්සේලාට තිබ්බ වීරියෙන් ওই ජාගරියානු යෝගයේ වගේ දේවල් ඊටාම ගැඹුරෙන් දියුණු කරපු අය හිටියා. නමුත් අද එහෙම වීරියකුත් අද මිනිසුන්ට නැහැ. ඒ බඳු වීරියක් හදා ගන්නත් බෑ. නමුත් දැන් ඒ කාලේ හාමුදුරුවරු ප්‍රමාණවත් නින්දකට යොමු වුණා. ඒ නින්දෙන් පස්සේ ආයෙත් ධර්මයේම දියුණු කළා. පිණ්ඩපාතේ වැඩියත් දහම් මානසිකාරයකින් හිටියේ. මේ ආරාමේ හිටියා සාමණේර හාමුදුරුවරු. ඒ කියන්නේ පොඩි හාමුදුරුවරු ටිකක් හිටියා. මේ සාමණේර හාමුදුරුවරු ඉන්න තැන මේ අලුතෙන් ආපු හාමුදුරුවරු බණ භාවනා දියුණු කරගෙන හිටියා. මෙතන හිටියා එක හාමුදුරුවෝ කෙනෙක්. ඒ හාමුදුරුවන්ට සාමණේර හාමුදුරුවෝ එක්ක පරණ කතාන්දර කියන්න පටන් ගත්තා. දැන් බලන්න ශ්‍රද්ධාවෙන් අවංකව පැවිදි වෙච්ච කෙනෙක්. පරණ ආගිය තොරතුරු කාපු බීපුවා. ඒ කාලේ ගත කරපු ජීවිත පොඩි අයොත් ඔව අහන්න කැමතිනේ සාමණේර හාමුදුරුවෝ. ඉතින් ඕවා රස කර කර මේ භික්ෂුව ගොතා බොරුත් එක්ක කියනවා දැන්. එහෙම කිය ඉන්නකොට මේ හාමුදුරුවෝ ඉතින් රෑ ඉන්ඩෝනාවට මේ පොඩි හාමුදුරුවන්ට කියනවා අද ඔබ වහන්සේලා ගිහින් දර එකතු කරන්න අද රැයට හොඳ කතාන්දර ටිකක් කියන්න කියලා. පොඩි අය ඉතින් ඒවට කැමති නිසා දර එකතු කරලා හොඳට ගිනි මැලයකුත් ගහගෙන ඕක වටේට වට වෙලා ඉතින් අර ඔය එක එක කතාන්දර කියනවා. ඒ කියන්නේ ගිහි කාලේ ගෙවපු ජීවිතය ගැන කියනවා. ඉතින් මේ විදිහට කාලයක් යනකොට බුදුරජාණන් වහන්සේ මේ ස්වාමීන් වහන්සේලා ඔක්කොම මේ සියලු දෙනා වහන්සේලා මගඵල ලැබුවා. නමුත් මේ කයිවාරුකම තිබ්බ භික්ෂුවට එහෙම මගඵල අවබෝධයක් කරා යන්න බැරි වුණා. මොකද මේ භික්ෂුව ධර්මයක් දියුණු කළේ නෑනේ. ඒ භික්ෂුව කලේ මේ පිරිස එකතු කරගෙන කතා කර ඉන්න එක. බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින් එක එක භික්ෂූන් වහන්සේලා තමන් ලැබපු අධිගම තත්වයෙන් බුදුරජාණන් වහන්සේට බුද්ධ පූජා පැවැත්තුවා. ඒ විදියට තමන් ලැබපු ආධ්‍යාත්මය ගැන
අර ස්වාමින් වහන්සේලා බුදුරජාණන් වහන්සේට කියනකොට මේ ස්වාමීන් වහන්සේට කියන්න දෙයක් තිබ්බේ නැහැ. මේ ස්වාමින් වහන්සේ කියනවා ස්වාමීනි මේ ඔක්කොම හාමුදුරුවරු හොඳට රැට නිදාගත්තා. මම අවදියෙන් හිටියා. ඒකම මන්ද. ඔබ වහන්සේ නින්දට ප්‍රශංසා කරන කෙනෙක් නෙමෙයි. නින්ද වර්ණනා කරන කෙනෙක් නෙමෙයි. ඒ නිසා මම අවදියෙන් හිටියා. නමුත් අවදියෙන් ඉඳලා කරපු දේ කිව්වේ නැහැ. වාසී වෙන ටික විතරක් කිව්වා. අවදියෙන් ඉඳලා ගිනි මැලයක් ගහගෙන අර පොඩි අය වට කරගෙන කතාන්දර කියපු එක නිකලේ. ඒක කිව්වේ නෑ. මේ භික්ෂුවගේ හිත දැකලා අර නිකලෙස් වෙච්ච භික්ෂූන්ගේ හිතක් දැකලා බුදුරජාණන් වහන්සේ මතක් කරනවා අප්පමත්තෝ පමත්තේසු සුත්තේසු බහු ජාගරා අබලස්සංම සීගස්සෝ හිත්වා යාති සුමේදසෝ. අප්පමත්තෝ පමත්තේසු අප්‍රමාදීව අනලස්ව අලස නොවි සුත්තේසු බහු ජාගරෝ කෙලෙස් නින්දෙන් ගැලී සිටින අය කෙලෙස් නින්දෙන් ගැලී සිටින අය පරාජයට පත් කරලා අරහත්වේ යම් කෙනෙක් ලබනවා නම් අවබෝධයේ පැත්තට යම් කෙනෙක් එනවා නම් ඒක හරියට දුර්වල අස්වැක් පරදන ප්‍රබල ජව බල ඇති අස්වැක් වගේ. ඒ නිසා අපිට බුදුරජාණන් වහන්සේ මෙතන මතක් කරනවා මේ ජවයේ බලය පිරෙහෙන්න දෙන්න එපා කියලා. පින්වත්නි ඕරම්භාගික සංයෝජනය කරන්න පුළුවන් ජවයක් හදාගන්න. ඒ වගේම මේ කුසලයේ තුල ශක්තිමත් වීමටත් අකුසලයේ බැහැර කිරීමටත් බලයක් හදාගන්න. ඒ වගේම මෙතන කියන්නේ වර්ණය ජවයේ බලය කියලා. වර්ණය හදාගන්න. වර්ණය කියන්නේ හැමේ පොත්ත නෙමෙයි. මෙතන වර්ණය කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ සීලයට. එතකොට මේ සීලය කියන ආභරණය තුලින් තමයි බුද්ධ ශ්‍රාවකයා බබලන්නේ. ඒ නිසා ඒ බඳු බැබලීමක් හදාගන්න ශ්‍රාවකයෙක් බලයද වර්ණයේද බලයේද ජවයේද කියන කාරණා මත ශක්තිමත් වීම වැදගත්. ඒ මත පිහිටා මේ අත්විඳින ලෝකයේ Tamanගේ කතාවේ ඇත්ත සිද්ධාන්තය පින්වත්නි තේරුම් ගන්න. ඒ තේරුම් ගත්ත ශ්‍රාවකයාට මේ පටිච්ච සමුප්පන්නව මේ ලෝකයේ ධර්මයේ ගලපා ගන්න එක බොහොම નિરાයාසයෙන් කරන්න පුළුවන්. දැන් ආයාසයෙන් කළොත් තමයි මේ ධර්මයේ දියුණු කරන එක බොහොම අමාරු වෙන්නේ. මුලින් ආයාසයෙන් හරි කරන්න ඕන. නමුත් මේක ස්ථාවර වෙනකොට පින්වත්නි નિરાයාසයෙන් මේ ධර්මයේ දියුණු කරන්න පුළුවන් තැනකට Tamanගේ හිත හදාගන්න. નિરાයාසයෙන් Tamanගේ හිත දියුණු කරගන්න, નિરાයාසයෙන් ධර්මයේ දියුණු වෙන තැනකට හිත හදාගන්න. ධර්මයේ උනත් ආයාසයෙන් දියුණු කරන්න එපා. අමාරුවෙන් දත්මිටි කාගෙන ධර්මයක් දියුණු කරන්න එපා. මොකද එයා ටික කාලෙකින් ධර්මයෙන් අයින් වෙන්න පුළුවන්. හරි ආදරයෙන්, හරි ලෙන්ගතුකමකින්, හරිම කැමැත්තකින් ධර්මයේ දියුණු කරන්න. හරි කැමැත්තකින් ධර්මයේ දියුණු කරන්න. ඒකට හේතුව තමයි පින්වත්නි ආයාසයෙන් කැම ටිකක් කෑවත් ඒක දිරවන්නේ නැහැ. පිරිසිදුම කැම ටිකක් ආයාසයෙන් කාලා බලන්න ඒක දිරවන්නේ නැහැ. කුණු ගොඩක තියෙන කුණු වෙච්ච රොටියක් හරි කමක් නැහැ. નિરાයාසයෙන් කන්න පුළුවන් තැනකට හිත හදාගෙන නම් ඒක දිරවනවා. ඕන කුණු ගොඩක් දිරවනවා. ඇයි? નિરાයාසයෙන් පරිහරණය කෙරෙන්නේ. දැන් බලන්න ඔබට ඔබේ අතට දුන්නොත් හාල් කිලෝ 10ක මිටියක් එක අතකින් කොච්චර වෙලා උස්සගෙන ඉන්න පුළුවන්ද? මෙහෙම අතට අරගෙන කොච්චර වෙලා ඒ හාල් මිටිය අතින් උස්සගෙන ඉන්න පුළුවන්ද? පැයක් දෙකක් දවසක් දවස් දෙක තුනක් අමාරුයි. ඕනනම් පැයක් කමාරක් උස්සගෙන ඉන්න පුළුවන්. ආයෙ බිම තියලා ටික වේලාවකින් ආයෙත් ඕනනම් උස්සගෙන ඉන්න පුළුවන්. හාල් කිලෝ 10ක් ඔබට එක අතකින් උස්සගෙන ඉන්න පැයකට වඩා බැරි වුණාට පින්වත්නි ඔබ කිලෝ 70ක් 80ක් වෙන කයක් ඔය උස්සගෙන ඉන්නේ අසාගේට. ඇයි ඒ කය උස්සගෙන ඉන්නේ ආයාසයෙන් නෙමෙයි, નિરાයාසයෙන්. નિરાයාසයෙන් ඔසවාගෙන ඉන්න නිසා මේ බඳු කයක් නෙමෙයි මීට වඩා වැඩි කයක් උනත් උස්සගෙන ඉන්න පුළුවන්. හැබැයි අර හාල් මිටිය උස්සගත්තේ ආයාසයෙන්, નિરાයාසයෙන් නෙමෙයි. ඒ නිසා ඒක පැයක් කමාරකට වඩා උස්සගෙන ඉන්න ඔසවාගෙන ඉන්න අමාරුයි.
ඒ නිසා බුදුරජාණන් වහන්සේ මතක් කරනවා ධර්මයේ උනත් මේ බණ ටිකක් අහද්දී උනත් පින්වත්නි ආයාසයෙන් අහන්න එපා. බොහෝම નિરાයාසිකින් මේවට නිශ්චිත ආකෘති හදාගෙන එහෙම ඕනේ බොහෝම නිදහසේ කන් දෙන්න. නිදහසේ කන් දෙනකොට Tamanටම තේරෙනවා මේ දුකේ ස්වභාවය කෙබඳු තත්ත්වයක්ද කියලා Tamanටම තේරෙන්න පටන් ගන්නවා පින්වත්නි. මේ දුකේ ස්වභාවය ගැන බුදුරජාණන් වහන්සේ මේ චතුරාර්ය සත්‍යයේ ස්වභාවය අපට පැහැදිලි කළා. මේ චතුරාර්ය සත්‍ය කියන එක අස්සේ තියෙන ගැඹුරු කතාව දිහා බැලුවහම අපට තේරෙනවා මේ චතුරාර්ය සත්‍ය තුල තියෙන ස්වභාවයක් තමයි පීඩාකාරී ස්වභාවය. මේ දුක කියන தത്വයේ තියෙන ආවේනික ස්වභාවයක් තමයි පීඩාව. ඒකට ධර්මී කියන්නේ පීඩ නට්ටෝ කියලා. පීඩාව. මේ දුක මත පීඩාවක් තියෙනවා. මොකක්ද දුක? පංචස්කන්ධ දුක. එතකොට මේ දුක කියන එක මත ඇතිවෙන පීඩාව ඇති කරනවා කෙලෙස් ධර්ම වලින්. රාගයෙන් පීඩාව හදනවා, ද්වේෂයෙන් පීඩාව හදනවා, මෝහයෙන් පීඩාව හදනවා. එතකොට රාග ද්වේෂ මෝහ වලින් හැම වෙලාවකම අපේ අභ්‍යන්තරය තුල පීඩාවක් හදනවා. කෙලෙස් වලින් පීඩාවක් හදනවා. අන්න ඒ නිසා තමයි, ඒ බඳු ස්වභාවයක් තියෙන නිසා තමයි චතුරාර්ය සත්‍ය අවබෝධයේ පැත්තට අපේ හිත නැමින්න ඕන. අපේ හිත බර වෙන්න ඕන. වෙන මොකක්වත් නිසා නෙමෙයි පින්වත්නි. මොකද මේ දුක මත පීඩනට්ටෝ පීඩාකාරී ස්වභාවයක් තියෙනවා. මේ රූපය කියන්නේ පීඩාවක්. මේක පවත්වනවා කියන්නේම පීඩාවක්. දැන් මේ රූපේ පවත්වනවා කියන එක බොහෝම සනීප දෙයක් නෙමෙයි. හරිම පීඩාකාරී දෙයක්. කෙනෙක් කියන්න පුළුවන් නෑ මේ රූපේ ලස්සනට තියාගන්න ඕන, කොණ්ඩේ ලස්සනට හදාගන්න ඕන. කොච්චර කල්ද? අවුරුදු 70ක් විතරනේ උපරිම. ඒකත් මේ දවසින් දවස පින්වත්නි මරුවාගේ වසඟේ පැත්තටනේ විසි වෙන්නේ. වදකාගාරයකට එළදෙනක් දක්කගෙන යනකොට ඒ එළදෙන පියවරක් ඉස්සරහට තිබ්බොත් ඒ තියෙන හැම පියවරකින්ම වදකයාට නෙමෙයිද ලං වෙන්නේ. අන්න ඒ වගේ දින සති මාස වසර වලින් මේ ජීවිතේ මරණීය පැත්තට ලං වෙන්නේ. එතකොට මරණීය පැත්තට මේ විදියට ලං වෙමින් පවතින ජීවිතයක රතිය විතර නම් පේන්නේ. කාම වින්දනේ විතරක් නම් පේන්නේ. ඊට වඩා දෙයක් මේ ලෝකයාට පේන්නේ නැත්නම් එතන අරුබුදයක් තියෙනවා. මේ චතුරාර්ය සත්‍ය අවබෝධය කියන තැනට ශ්‍රාවකයා එන්න ඕන මෙන්න මේ පීඩාව නිසා. කෙලෙස් ධර්ම වලින් අපි අප්‍රමාණව පීඩාවටපත් වෙලා ඉන්නේ. මේ පීඩාව තුළ අපි වශී භාවයටපත් වෙලා ඉන්නේ. ඒ වගේම අපි මේ පීඩාවෙන් නිදහස් වීම පිණිස තමයි සත්‍ය අවබෝධයේ පැත්තට පියමන් කරන්න අවශ්‍ය වෙන්නේ. මොකද මේ පීඩාවත් එක්ක අනමරාග්න දීර්ඝ කාලයක් අපි ඉපදෙමින් මැරෙමින් ආවා. එතකොට ඉපදෙමින් මැරෙමින් ආපු ගමනේදී අපිට ඇතිවෙච්ච පීඩාව සුළුපටු එකක් නෙමෙයි. අප්‍රමාණ විශාල පීඩාවකින් තමයි අපි මේ ජීවිතේ ඉස්සරහට ආවේ. එතකොට මේ පීඩාවෙන් නිදහස් වීම පිණිස බුදු කෙනෙක්ගේ හිතේ උපන්නේ මේ චතුරාර්ය සත්‍ය ධර්මය. ඒකේ ප්‍රායෝගිකව පුහුණු කරන්න ඕන දේ තමයි සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම. මේ ඔක්කොම දියුණු කරන්න ඕනේ නැහැ. අඩුම සතර සතිපට්ඨානෙවත් දියුණු කරගත්තොත් එයාට අවබෝධයේ පැත්තට Tamanගේ හිත හසුරුව ගන්නට හදා ගන්න පුළුවන්. ඊළඟට මේ අපි අත්විඳින දුකේම ස්වභාවයක් තමයි පින්වත්නි දුක්ඛස්ස සංකතට්ඨෝ. මේ දුක සකස් වෙච්ච දෙයක්. මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධයන්ගේ දුක සකස් වෙච්ච දෙයක්. නිකම්ම පහළ වෙච්ච එකක් නෙමෙයි. සුඛ වේදනාව සකස් වෙච්ච දෙයක්. දුක්ඛ වේදනාව සකස් වෙච්ච දෙයක්. ඒතර මේවා සකස්ුනේ මන් තුල ඇතිවෙච්ච වැරදි අත්දැකීම් පදනම් කරගෙන. එතකොට මේ වේදනාවත් මේ කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන සියල්ලම ඉබේ හටගත් ඒවා නෙමෙයි. මේවා කවුරුවත් හදපුවත් නෙමෙයි. මේවා කාටවත් හදන්න බෑ. මේවා සකස් වෙච්ච දෙයක්. මේ ලෝකෙම සකස් වෙලා තියෙන්නේ. හේතුන් නිසා සකස් වෙලා. හේතු නිරුද්ධ වීමෙන් මේ සකස් වෙච්ච ලෝකය පින්වත්නි නිරුද්ධ වෙලා යනවා. හේතු නිරුද්ධ වීමෙන් මේ සකස් වෙච්ච ලෝකය නිරුද්ධ වෙලා යනවා. ඒ නිසා බුද්ධ ශ්‍රාවකෙක් හැම වෙලාවකම මතක තියාගන්න ඕන
මේ ලෝකයේ දුක කියන එක සකස් වෙලා. සකස් කරපු කෙනෙක් නෑ. සකස් වෙලා. සකස් වෙලා. සුඛ වේදනාවද දුක්ඛ වේදනාවද අදුක්ඛම සුඛ වේදනාවද තමා තුළ ඉබේ හටගෙන නෑ. ඒ දුක ඇති වෙන විදියට මම කල්පනා කරලා ඒ දුක ඇති වෙන විදියට මම එළියේ තියෙන රූපයේ දෙස බලලා ශබ්දයේ දිහා බලලා ගඳ සුවඳ දිහා බලලා රසයේ දිහා බලලා පහස දිහා බලලා එහෙම මම නොබැලුවා නම් මේ දුක කියලා එකක් සකස් වෙන්නේ නැහැ. සුඛ වේදනාව දුක් වේදනාව කියලා වේදනා සකස් වෙන්නේ නැහැ. මේ ඔක්කොම සකස් වෙච්ච දේවල්. මේක සකස් වුණා කියලා හොඳටම තේරෙන්නේ පටිච්ච සමුප්පන්නව දෙපැත්තට බලනකොට. අනුලෝම වශයෙන්ුයි පටිලෝම වශයෙන්ුයි බලනකොට තේරෙනවා මේ ලෝකේ කවර දෙයක්වත් සකස් නොවිච්ච දේවල් ලෝකේ නෑ කියලා තේරෙන්න පටන් ගන්නවා. ඊළඟට මේ දුකේ ස්වභාවයක් තියෙනවා සන්තාපට්ටම් කියලා. ඒ තමයි මේ දුක අපිව දවනවා, තවනවා, පුච්චනවා. පින්වත්නි මේ ලෝකයේ ප්‍රියයන්ගෙන් වෙන්වීම අහිමි වීම ඉදිරියේ පින්වත්නි මොන්න තරම්නම් අපි දැවිලා තැවිලා පිච්චිලා යනවාද ඇතුලින්. සාමාන්‍යයෙන් අසෘතවත් පෘථග්ජනෙක් හැම වෙලාවකම ඇතුලෙන් පිච්චි ඉන්නේ. ඇතුලෙන් පිච්චි ඉන්නේ. මොන වගේද පිච්චෙන්නේ? රාගේනුත් පිච්චෙනවා. ද්වේෂේනුත් පිච්චෙනවා. මෝහේනුත් පිච්චෙනවා. ඒක භික්ෂුවකට උනත් වෙන්න පුළුවන්. නිකම්ම කෙනෙක් නෙමෙයි රහත් වෙන්නම කුසලානිසංස තියෙන කෙනෙක් පවා රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් පිච්චෙන්න පුළුවන්. මොකද භික්ෂුව කියන්නේ සාංශාරික පුද්ගලයෙක්. මේ ධර්මයේ පැත්තට ඇවිල්ලා පැවිදි වෙලා මේ ධර්මයේ ප්‍රමුඛව දියුණු කරන තැනකට Taman හිත හදාගත්තට භික්ෂුව කියන්නේ සාංශාරික සත්වයෙක්. ඒ නිසා අර අනුසේ ධර්මයන් සාංශාරික වශයෙන් පෝෂණය වෙච්චවා තියෙන නිසා රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් බැට ගන්න පුළුවන්. අපි නෙමෙයි වංගීස කියන මහරහතන් වහන්සේ උන්වහන්සේ බොහෝම ලස්සනට අවබෝධයේ පැත්තටම ආපු කෙනෙක්. උන්වහන්සේ මේ එක දවසක් ආනන්ද හාමුදුරුවොත් එක්ක ඇවිදගෙන යනකොට බොහොම ලස්සන කාන්තාවක් දැකලා රාගයෙන් කැළඹිලා ගිහින් තියෙනවනේ. නමුත් ඒ කාලේ විශේෂත්වය තමයි තමාව දැවෙනකොට ඒ රාගයෙන් දැවෙන තැනක ඒක ප්‍රකට කළා. ඒක හංගවගෙන හිටියේ නෑ. අද නම් රාගයෙන් පිච්චෙනවා හංගගෙන ඉන්නවනේ. එහෙම හංගගෙන හිටියේ නෑ. එතකොට ආනන්ද හාමුදුරුවෝ දැන් ලස්සන කාන්තාවක් දැකලා තමයි මේ ආනන්ද හාමුදුරුවන් එක්ක යන වංගීස හාමුදුරුවන්ට රාගයක් උපන්නේ, රාගසිතක් උපන්නේ. එතකොට වංගීස හාමුදුරුවෝ එතන හිටිය අනෙක් හාමුදුරුවන්ට කියනවා, ඒ කියන්නේ ආනන්ද හාමුදුරුවන්ට කියනවා, අනේ ආනන්දයන් වහන්සේ මගේ හිත රාගයෙන් පිච්චෙනවා. මගේ හිත රාගයෙන් පිච්චෙනවා. මේ රාගයෙන් දැවිල්ලක් හටගෙන තියෙනවා මගේ හිතේ තුල. මගේ හිත රාගයෙන් දැවෙන නිසා අනේ මට මේ දැවිල්ලෙන් ඉවත් වෙන්න උදව් කරන්න. එතකොට ආනන්ද හාමුදුරුවෝ කියනවා මේ ප්‍රිය ආයුෂ්මතුනි ඔබ වහන්සේගේ හිත තුල ඔය රාගය ඇති උනේ ඔබ වහන්සේ මේ රූපයේ සුභ සංඥාවෙන් අල්ලපු නිසා. සුභ සංඥාවෙන් අල්ලපු නිසා. අසුභාය චිත්තම් භාවෙන්ති. ඔය රූපේ දිහා අසුභ වශයෙන්ම බලන්න. දෙතිස් කුණප කොටස් විදියට, ස්කන්ධ විදියට, ධාතු විදියට, ආයතන විදියට ඒ විදිහටම බලන්න. අසුභ වශයෙන්ම බලන්න. එතකොට අර තමාගේ හිත තුල ඉපදුණු සම්පූර්ණයෙන්ම දවන තවන පිච්චෙන ගතිය බලාගෙන ඉදී යටයයි කියනවා. ඒ දැන් බලන්න ඒ කාලේ කල්යාණ මිත්‍රයෙක් ළඟ ඉඳලා උදව් කළා Tamanට සත්‍ය අවබෝධයේ පැත්තට එන්න. නමුත් අද එහෙම උදව් කරන්න කෙනෙකුත් නැහැ. පින්වත්නි මේ ජීවිතය තුළ අපි 11 ගින්නකින් දැවි ඉන්නේ. එතකොට මේ දැවෙන තැවෙන පිච්චෙන ගතියක් තියෙනවා මේ සංසාරේ. මේ එතකොට බලන්න අහිමි වීම ඉදිරියේ මොන තරම් දැවිලි තැවිලි පිච්චිලි හැඬීම් වැළපීම් සෝසුසුම් හෙලීම් වලට වඩා වෙන මොනවත් තියනවද කියලා කල්පනා කරලා බලන්න. වෙන මොකක්වත් නැහැ. වෙන මොකක්වත් නැහැ පින්වත්නි. ඒ වගේම තමයි මේ දුකේ ස්වභාවයක් තියෙනවා. මේ සංසාරික සත්වයා තේරුම් ගන්න ඕන මේ දුකේ ස්වභාවයක් තියෙනවා. ආයුහ තට්ටම් රැස් කරන ගතියක් තියෙනවා. හැම වෙලාවකම පින් රැස් කර පව් රැස් කර කුමක් රැස්
පංචස්කන්ධ ධර්මයක් රැස් කර කර ඊට අනුරූපීව ස්කන්ධ ධර්මයන් හදා සංසාරෙටමයි උදව්ව හම්බ වෙන්නේ. රැස් කරන එක අතහැරලා දාන එකට තමයි නිවන කියලා කියන්නේ. ඒකයි පිනවත් නිවනට යන කෙනෙක් අභිනන්දනයේ නොකල යුතුයි කියලා කියන්නේ. පිනට විතරක්ම බැහැගෙන පින්ම කර කර හිටියොත් එයා සුගතියට යයි. හැබැයි එයා නිවනට හිතපත් කරගන්නේ නැහැ. නිවනට හිතපත් කරගන්න කෙනා ගැඹුරින් බලලා නිවනට යන්න උත්සාහ කරනවා නම් පින දාත හැරලා දාලා දැමිය යුතුයි. ඊළඟට දුකේ ස්වභාවයක් තියෙනවා. මේ ලෝකේ ස්වභාවයක් තියෙනවා. නිදානට්ටෝ මේ වාගේ නිදානයක් තියෙනවා. එතකොට මේ අත්දකින්න දුක ඇති වෙන්නේ අවිද්‍යාව නිසා, කර්ම භවය නිසා, තණ්හාව නිසා. එතකොට එක්ක තණ්හාව එක්ක ඇත්තට මම මේකට අවිද්‍යාව කියන එක වඩාත් හොඳයි. මොකද අවිද්‍යාව ඇති වුණාම තමයි හිතේ තණ්හාවක් ඇති වෙන්නේ. මේ ලෝකේ ඇත්ත කතාවේ තේරුම් නැති වුණාට පස්සේ ලෝකයේ කෙරෙහි හිතේ තණ්හාව උපදිනවා. තණ්හාවටත් අම්මා වුණේ අවිද්‍යාව. අවිද්‍යාවයි තණ්හාවයි කියන්නේ සංසාරයේ ඔබව මාව උපද්දවන අම්මයි තාත්තයි. සංසාර මගේ අම්මයි තාත්තයි කියන්නේ අවිද්‍යාවටයි භව තණ්හාවටයි. පින්වත්නි, නැවත තවත් තැනක මේ විඥානේ උපදවලා දෙන ශක්තිය තියෙන අවිද්‍යාවටයි තණ්හාවටයි. අවිද්‍යාවයි තණ්හාවයි තියෙන තාක්කල් ඉපදෙනවා. ඒතකොට කෙනෙක් කියන්න පුළුවන් හරි හොඳයි ඉපදෙනවා නම් හොඳයි. මෙහෙම නිරේට යනවා නම්, പ്രേත ලෝකෙට යනවා නම්, තිරිසන් ලෝකෙ ඉපදෙනවා නම්, සතර අපායට වැටෙනවා නම්, ඒ තැන්වල උපත හැදෙනවා නම්, ඒ හැම තැනකදීම පින්වත්නි දුකට වඩා වැඩියෙන් යමක් ඒ පුද්ගලයාට හම්බ වෙන්නේ ඒ වගේම මේ ධර්මයේ තුල තියෙනවා පින්වත්නි, බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මේ දුකේ ස්වභාවයක් කියනවා පලිබෝදට්ටං. හැම වෙලාවකම බාධා පමුණුවනවා. අවබෝධයේ පැත්තට යන ශ්‍රාවකයෙකුට හරියට බාධා පමුණුවනවා. ඒ නිසා පලිබෝධ සහිතයි. මේ පලිබෝධ දුරු කරගෙන සසර බැඳීම් අයින් කරගෙන හේතුන් ඉවත් කරගෙන අවිද්‍යාව භව තණ්හා වගේ හේතු අයින් කරගෙන සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙකුට මේ සකස් වෙච්ච දුකෙන් නිදහස් වෙන්න පුළුවන්. ඒ සකස් වෙච්ච දුකෙන් නිදහස් වෙන විදිහ තමයි බුදු කෙනෙක් අපට ඊටාම කරුණාවෙන් මතක් කරන්නේ. ඔබට ඊටාම කරුණාවෙන් යෝජනා කරන්නේ පවට වශී නොවන පියවරක් ගානේ බුදුරජාණන් වහන්සේගේ දිශාවටම තල්ලු වෙන විසි වෙන ශ්‍රාවකෙක් වෙන්න. ජීවිතේ වැරදුනාට කමක් නැහැ. වැරදිච්ච තැන් ඔක්කොම අතහැරලා දාලා අතීත සංකාර ඔක්කොම අයින් කරලා දාලා අනාගත සංකාර මවන එකත් අතහැරලා දාලා වර්තමානයේ අත්දකින අත්දැකීම් තුලත් විදර්ශනා කරමින් වැරදිච්ච ශ්‍රාවකයෙක් මුල හොයාගෙන එනවා වගේ හරියට නැවකින් එළියට දාපු කුරුල්ලෙක් දූපත හොයාගන්න බැරුව නැව කරාම එනවා වගේ ඔබට කියන්නේ වැරදුණු තැන් ඔක්කොම මගහැරලා බුදුරජාණන් වහන්සේගේ දිශාවට එන්න කියලයි. බුදුරජාණන් වහන්සේගේ පැත්තට එන්න කියලයි. ඒතර බුදුරජාණන් වහන්සේගේ ස්ථානය තුල තමයි භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුණු ධර්මයේ තුල තමයි රැකවරණය තියෙන්නේ. එතකොට මේ ධර්මයට ධර්මයේ හරියට විශාල දිය තටාකයක් වගේ සිත්සේ දිය ක්‍රීඩාවේ යෙදෙන්න සිත්සේ තොටුපළට බැස ගන්න ඕන. ඔය බුද්ධ දේශනාවක් තියෙනවා සුන්දරිකා සූත්‍රය කියලා. උන්වහන්සේ මතක් කරන්නේ මේ ධර්මයේ කියන්නේ විශාල තටාකයක් වගේ විශාල ගංගාවක් වගේ මේකට බහින්න තොටුපළ තමයි සීලය කියලා. ආර්ය සීලයෙන් ශක්තිමත් වෙලා ක්‍රමානුකූලව ගුණධර්ම දියුණු කරගෙන ධර්මයේ තුලින් නැගී හිටින ශ්‍රාවක භාවයක් පිණිස මේ උතුම් දේශනාව උපකාර වේවා කියලා අපි ඔබට ආශිර්වාද කරනවා. පින්වත්නි, අද මේ උතුම් ධර්ම දේශනාව සඳහා සදැහැති දායකත්වයෙන් කටයුතු කරන්නේ රුවන්වැල්ල ගෝනගල මාපිටිගම පදිංචිව සිටි 2020 මාර්තු මාසයේ 12 වන දින අභාව ප්‍රාප්ත වුණ GKA කුලරත්න මහත්මයාට එතුමාගේ නොවැම්බර් මාසයේ 17 වන දිනට යෙදෙන 79 වන ජන්මදිනයේ නිමිත්තෙන් විශ්‍රාමලත් පාඨශාලාචාරිණී ප්‍රේමා කුලරත්න මහත්මිය ඇතුළු දූදරු පිරිස විසින් දායකත්වයෙන් කටයුතු කරනවා. ඒ හැම දිනාටම කායික යහපත, මානසික යහපත, නිදුක් බව, නිරෝගී භාවය, සුවපත් භාවය, දීර්ඝායුෂ සම්පන්නිය සැලසේවා. ඊ타ම ඉක්මනින් ධර්මාවබෝධයේ පිණිස මේ කුසලානිසංසයන් හේතු වාසනා වේවා කියලා අදිෂ්ඨාන කරනවා. අරමුණ විදියට
ඒ ඇත්තෝ බලාපොරොත්තු වෙනවා ධර්ම දේශනා කරන අපට මුලින්ම ආශිර්වාද කරලා තියෙනවා. ඒ ඊටාම සත්පුරුෂ හැඟීමෙන් සිහි කරනවා. ඒත් එක්කම 2020 මාර්තු මාසයේ 12 වන දින මේ පින්තුන් අතරින් මිය පරලෝකීය දයාබරණීය ස්වාමි පුරුෂයාණන්ට ආදරණීය තාත්තාට සීයා වෙනුවෙන් මේ උතුම් කුසල් උපකාර වේවා, භවගාමී ජීවිතයේ සුවපත් වේවා, ආයති භවයේ සුවපත් වේවා, ඊ타ම ඉක්මනින් ධර්මාවබෝධයේ පිණිස මේ කුසලානිසංසයන් හේතු වාසනා වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. ඒත් සමගම පින්වත්නි, ඒ ඇත්තෝ බලාපොරොත්තු වෙනවා නොවැම්බර් මාසයේ 30 වන දිනට ජන්මදිනයේ යෙදෙන අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් චමින්ද කුලරත්න ලොකු පුතාට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීමත්, සුජීවත්ව සිටින දරුදැරියන් වැඩිමහල් සහෝදරිය ඇතුළු පවුලේ සියලුම දෙනාට ආශිර්වාද කරන්න මේක අවස්ථාවක් කරගෙන තියෙනවා. සියලු ආකාරයෙන්ම යහපත, අභිවෘද්ධිය, සිත සාන්තිය සැලසේවා කියලා අදිෂ්ඨාන කරනවා. කොවිඩ් වසංගත තත්වයෙන් පීඩා විඳින ලක්වාසී ලෝකවාසී හැම දෙනාටම සුවපත් භාවයේ පිණිස මේ කුසල් උපකාර වේවා. සියලු ආකාරයෙන් යහපත, අභිවෘද්ධිය, සිත සාන්තියම සැලසේවා කියලා අදිෂ්ඨාන කරනවා. කොරෝනා වසංගත තත්වයෙන් මියගිය සියලු දෙනාටම ඒ අයගේ භවගාමී ජීවිතයේ සුවපත් වේවා කියන අදිෂ්ඨානය ඇති කරගෙන තියෙනවා. ඒත් සමගම දිදුල මාධ්‍ය ජාලයේ සභාපති ස්වාමින් වහන්සේ වන මාලිගාවේ ලස්සජි ස්වාමින් වහන්සේ ප්‍රධාන කාර්ය මණ්ඩලයේ හැම දිනාටමත් ඊ타ම ඉක්මන් භවයකදී උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා කියලා අදිෂ්ඨාන කරගෙන තිබෙනවා. විශ්‍රාමලත් පාඨශාලාචාරිණී ප්‍රේමා කුලරත්න මහත්මිය ඇතුළු දූ දරු හැම දිනාටමත් සියලු දෙවියන්ටත් මේ කුසල් උපකාර වේවා. දෙවියන්ගේද ආශිර්වාදය ඇත්තන්ට ලැබේවා. අවීචියේ පටන් භවාග්‍රේ දක්වා විහිදී පැතිරී පවතින පෙනෙන නොපෙනෙන හැම දිනාටම මේ කුසල් උපකාර වේවා. අවසානයේ සංසාර දුක් ගෙවා ලබන උතුම් අමා නිවන් පිණිසම මේ කුසල් බලවත් වේවා, හේතු වාසනා වේවා කියන අදිෂ්ඨානය සහිතව අපි ධර්මානුශාසනාව නිමා කරනවා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි.